නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්ධ මතුලං සසද්ධම්ම ගනුත්තමං අභිවාදිය භාසිස්සං අභිධම්මත්ත සංඝං පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික සත්පුරුෂ පින්නතුනි සුපුරුදු පරිදි අද දවස තුලදී අපි මේ සූදානම් වෙන්නේ ඒ උතුම් වූ අභිධර්ම සදහම් වැඩසටහන සඳහායි. පින්වත් පිරිස සතිපතා මේ උතුම් වූ වැඩසටහනට සහ සම්බන්ධ වෙනවා. ඒ තුලින් අප්‍රමාණ වූ ධර්ම කාණ්ඩයන් ඉගෙනගෙන ඒ වගේම තමයි ඒ තුලින් අප්‍රමාණ වූ කුසල ධර්මයකුත් ජීවිතවලට එකතු කරගන්නවා. පින්නතුනි අපි දැන් මේ සදහම් වැඩසටහන ඔස්සේ මේ වෙනකොට අපි සාකච්ඡා කරගෙන ආවා ආරම්මන සංග්‍රහය. ඒ තුල රූපාරම්මණය, සද්ධාරම්මණය, ගන්ධාරම්මණය කියන ඔන්න ආරම්මන තුන පිළිබඳව දැන් දැනගෙන තියෙන්නේ. එහෙමනම් අද අපිට කතා කරන්න තියෙන්නේ රසාරම්මණය පිළිබඳව නේද? රසාරම්මණය රූපාරම්මණය කියන්නේ කුමක්ද කියලා හොඳට හඳුනාගත්තා. ඊළඟට රූපයක් ග්‍රහණය වෙන්නේ කොහොමද කියන එක දැන් දැනගෙන තියෙන්නේ. ඊළඟට ශබ්දය පිළිබඳව ශබ්දයක් ඇති වෙන්නේ කොහොමද? ශබ්දයක් හඳුනගන්න මොන වගේ වැඩපිළිවෙලක්ද ඒ තුල තියෙන්නේ කියන කාරණාව පිළිබඳව දැන් අපි දැනගෙන තියෙන්නේ. ඊළඟට තමයි ගන්ධයක් කියන්නේ කොහොමද? එතකොට ඒ ගාහන ප්‍රසාදය තුලින් කොහොමද මෙන්න මේ ගන්ධය හඳුනාගන්නේ කියන එකට ඒ වගේම ගාහන විඥානයක් ඉපදීමට කොහොමද ඒක හේතු වෙන්නේ කියන කාරණා පිළිබඳව දැනගත්තා. ඊළඟට අද තියෙන්නේ එහෙනම් අපිට මේ රසාරම්මණය පිළිබඳව දැනගන්න. රසාරම්මණය කියනකොට ඔතන තියෙන්නේ අපි මේ පිළිබඳව දැන් දැනගන්නටයි තියෙන්නේ. ජීවහා විඥානී ඉපදෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව තමයි දැනගන්නේ. ජීවහා ප්‍රසාදයට එක්ක ස්පර්ශ වීමෙන් ඔන්න ජීවහා විඥාණය ඉපදීමට යම් රූප පරමාර්ථයක් උපකාරයක් වෙනවද ඒකට කියනවා රසාරම්මණය කියලා. රසාරම්මණය කියලා. අපි වැඩි විස්තරයක් මුලින් අද දවසේ කළේ නැහැ. මොකද සතිපතාම අපි ඒ පිළිබඳව මේ ධර්ම ඉගෙන ගැනීමේ වැදගත්කම ඒක ජීවිතයට ඇතිවන ප්‍රයෝජනය පිළිබඳව කතා කරන නිසා. එතකොට අපි අද දවසේ මෙන්න මේ කාරණාව පිළිබඳව තමයි ඉස්සර වෙලාම ඔන්න අද කතා කරන්නේ. රසාරම්මණය කියන්නේ කුමක්ද? එහෙනම් ජීවහා ප්‍රසාදයට එක්ක ස්පර්ශ වීමෙන් ජීවහා විඥාණය ඉපදවීමට යම් රූප පරමාර්ථයක් උපකාර වෙනවද? හොඳට මතක තියාගන්නට ඕනේ. එතකොට මේවා අලුත් කාරණා නෙමෙයි. මුලින් අපි ගන්ධාරම්මණය, සද්ධාරම්මණය ගැන කතා කරනකොටත් මේ විදියටම හඳුනාගත්ත මුලින්. යම් රූප පරමාර්ථයක් උපකාර වෙනවද ඒකට කියනවා රසාරම්මණය කියලා.
එතකොට රසාරම්මණය හඳුනා ගන්නකොටත් අපිට ඒකෙත් සිද්ධිදාමයක් තියෙනවා. ඒක දැනගන්න. මේක වෙන්නේ කොහොමද කියලා. මේකේ කාර්ය කොහොමද වෙන්නේ කියලා. එතනදි දැනගන්න තියෙනවා පින්නතුනි. දැන් අපි මීට කලිනුත් කතා කළා සතර මහා භූත රූප පිළිබඳව. මෙන්න මෙතනදිත් අපි එහෙනම් ඒ ගැන දැනගනිමු. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූත රූප එක්ුණාට පස්සේ එහි තියෙන රස රූපයද එහි තියෙන රසයත් ඒ සමගම පහළ වෙනවා. දැන් අපි කිව්වා මේවට සතර මහා භූත රූප කියලා. මේ සතර මහා භූත රූප නිසා උපාදාය රූප හතරකුත් පහළ වෙනවා කියලා දැන් දැනගෙන තියෙනවා. එහෙනම් මෙතනදි කියන්නේත් ඒ කාරණාවම තමයි සතර මහා භූත රූප එක්ුණාට පස්සේ එහි ඇති රසයත් ඒ සමගම පහළ වෙනවා. එතකොට ඒ සමගම තමයි එහි තියෙන රසයත් පහළ වෙන්නේ. සතර මහා භූත රූප එකතු වුණාට පස්සේ ඒ එකතු වීම නිසා ඇතිවෙන්නා වූ රසයත් ඒත් එක්කම පහළ වෙනවා කියන කාරණය තමයි මෙතනදී අපිට දැන් දැනගන්න තියෙන්නේ. ඊළඟට තමයි දැන් වෙන්වෙන්ව හටගන්නා වූ ඒ රූප කලාපයන්ගේ තියෙන්නේ වෙන්වෙන් වූ රස රූප තමයි තියෙන්නේ. දැන් රූප කලාප වෙන්වෙන්වනේ හටගන්නේ. ඒ වෙන්වෙන්ව හටගන්නා වූ රූප කලාපයන්ගේ තියෙන රසයත් වෙන්වෙන් වූ රස රූපයන් තමයි තියෙන්නේ. එතකොට එහෙම තිබුණත් අන්නේ රූප කලාප යන් එක්ුණාට පස්සේ ඇතිවෙන්නේ රස මිශ්‍රණයක්. අපි මේ පිළිබඳව කලින් මේ ආරම්මන සංග්‍රහය තුල කතා කළා මේක කොහොමද වෙන්නේ කියලා. දැන් සතර මහා භූත රූප එකතු වුණාට පස්සේ එහින් ඇති වෙනවා යම්කිසි රසයක්. එතකොට ඒ වගේ රූප කලාපයන් මේ රූප කලාපයන් හැම එකකම අන්නේ සතර මහා භූත රූප එකතු වුණාට පස්සේ යම්කිසි රසයක් පහළ වෙනවා. ඒ රූප කලාපයන්ගේ වෙන්වෙන් වූ රස රූප තියෙනවා. එතකොට එහෙම තිබුණත් රූප කලාප විශාල ප්‍රමාණයක් එකතු වුණාට පස්සේ ඇති වෙන්නේ එතන රස මිශ්‍රණයක්. අන්න ඒක තමයි අපි දැනගන්නට ඕනේ. රූප කලාප විශාල ප්‍රමාණයක් එකතු වෙනවා. ඒ රූප කලාප විශාල ප්‍රමාණයක් එකතු වුණාට පස්සේ ඇති වෙන්නේ අර වෙන්වෙන්ව හටගත්තා වූ ඒ රස රූප මෙතනදී රස මිශ්‍රණයක් බවට පත් වෙනවා. ඔන්න ඊළඟට තමයි ජීවහා ප්‍රසාදයට හමු වෙන්නේ අන්නේ රස මිශ්‍රණය තමයි. දැන් අර විශාල රූප කලාප ප්‍රමාණයක් එකතු වුණාට පස්සේ ඇති වෙන්නේ රස මිශ්‍රණයක්. අන්නේ රස මිශ්‍රණය තමයි මෙතනදී ජීවහා ප්‍රසාදයට හමු වෙන්නේ. ඔන්න ඕක තමයි අපි දැනගන්නේ. පින්නතුනි සෑම ද්‍රව්‍යයක් ගත්තට පස්සේ මේ සෑම ද්‍රව්‍යකම තියෙනවා රස රූප තියෙනවා. නමුත් එතකොට හැම ද්‍රව්‍යකම රසය අපිට දැනෙන්නේ නැහැ, ප්‍රකට වෙන්නේ නැහැ, ග්‍රහණය කරගන්න බෑ. ඇයි ඒකට හේතුව? අර සමහර ද්‍රව්‍යවල තියෙන රස රූප ඉතා දුර්වල මට්ටමක තියෙන්නේ. ඒ ඇතැම් විට ඒ දුර්වල රස රූපයන් තියෙන නිසා දිවට ප්‍රකටව දැනෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් රත්තරන්, මුතු, මැණික්, යකඩ ආදී දේවල් සාමාන්‍ය සරල විදියට ගත්තොත් ඒවැයිතුත් තියෙනවා රස රූප තියෙනවා. නමුත් ඒ රස රූප ඒවැයි තියෙන රස රූපයන් ඉතා දුර්වල නිසා දිවට ප්‍රකටව දැනෙන්නේ නැහැ. එහි තියෙන රසය ප්‍රකටව දැනෙන්නේ නැහැ. නමුත් පින්නතුනි බලවත් වෙච්ච රස රූපයෝ තියෙනව නම් බලවත් වූ රස රූපයෝ අන්න ඊළඟට ජීවහා ප්‍රසාදයට එක්ක ස්පර්ශ වෙනකොට රසය ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා. එතකොට තමයි අපි එක එක විවිධ නම් දීලා කියන්නේ මෙන්න මේ රසයි, පැණි රසයි, ඇඹුල් රසයි, තිත්ත රසයි නේ, මේ විදියට නොයෙක් නම් දෙන්න පටන් ගන්නවා. එතනදි වෙන්නේ මොකද්ද? අර රස රූපයන් බලවත් වූ රස රූපයන්
තිබුණට පස්සේ ජීවහා ප්‍රසාදයත් එක්ක ස්පර්ශ වෙනකොට ඒ එතන තියෙන රසය ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා. අන්න එතකොට ඒ විලාවට තමයි මෙන්න මේ රස රූපය අපිට හොඳට රසය දැනුණා කියලා කියන විවිධ නම් වලින්. එතකොට මෙතනදී පැණි රසයි, තිත්ත රසයි, ඇඹුල් රසයි ආදී විදියට අපි රසය වෙන් කරනවා. අන්න එහෙම දැනෙන්නේ මේ රස රූපයන්ගේ ඒ මිශ්‍රණවල තිබෙන මිශ්‍රණයේ ඇතිවෙච්ච ස්වභාවය අනුව. ඒ මොහොතේදී අර රස රූපයන් මිශ්‍රණය වෙලා ඒ මිශ්‍රණය වීමේ ස්වභාවය අනුව තමයි අපිට මේ මොහොතේදී අඹුල් රසද, තිත්ත රසද ආදී විදියට පැණි රස ආදී විදියට අපි වෙන් කරන්නේ ඒ ඇති වෙන රස රූපයන්ගේ මිශ්‍රණය ඇති වෙච්ච හැටියෙන් තමයි. ඔන්න ඔය විදිහට තමයි දැන් අපිට ඔන්න රසාරම්මණය ගැන කතා කරන්න තියෙන්නේ. ඊළඟට තමයි මෙන්න මේ කියන රසාරම්මණය වැද ගැනීමට විශේෂයෙන්ම උපකාර වෙනවා ආපෝ ධාතුව. ආපෝ ධාතු උපකාරය අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනේ. එතකොට තෙත් ගැතිය ඇති විට තමයි අර රසය ඉක්මනින්ම අපිට ප්‍රකට වැටහෙන්න පටන් ගන්නෙ. තෙත් ගතිය තිබුණොත් තමයි රසය ඉක්මනටම වැටහෙන්න පටන් ගන්නෙ. ඒ නිසා ඔය තෙත් ගැතිය එහෙම නැත්නම් අපි එකට කියනවා ආපෝ ධාතුව වැඩි ද්‍රව්‍යයන් යම් දෙයක් තිබුණොත් අපිට ඒකේ රසය ඉතා ඉක්මනින් හොඳට දිවට ප්‍රකට වෙන්න පටන් ගන්නවා නේ. අපි කියමු මේ දැන් ලුණු රස ගත්තොත්, ලුණු වර්ග විදියට ගත්තොත්, ඇඹුල් රස විදියට ගත්තොත් විදියට ඒ දේවල් අපිට ඉක්මනටම දිවට දැනෙන්න පටන් ගන්නවා. ඇයි එතනදි වෙලා තියෙන අර ආපෝ ධාතුව එහෙම නැත්නම් මේ තෙත් ගතිය වැඩි වෙලා තිබෙනවා එතන. ඒ නිසා ඒ වගේ රස ඉක්තා ඉක්මනින් දැන ගැනීමේ වටහා ගැනීමේ හැකියාවක් තිබෙනවා. අර අපි කලින් කිව්වා වගේ රත්තරන් රිදී මුතුමැණික් ආදී ඝන වස්තු ගත්තොත් ඒවෙයි තිබෙනකොට රසය තිබුණට නමුත් අපිට ප්‍රකටව දැනෙන්නේ නැහැ. එතකොට අර මේ අපි ගන්ධාරම්මණය කියපු තැන වගේම පින්නතුනි මෙතනදි අපිට විස්තර කරන්න තියෙන්නේ දැනගන්න තියෙන්නේ මෙන්න මේ කියන රස රූපයත් කම්ම චිත්ත ඍතු ආහාර කියන මෙන්න මේ සතර හේතුන්ගෙන්ම තමයි හටගන්නේ. සතර හේතුන්ගෙන්ම තමයි හටගන්නේ. එතකොට එහෙමනම් අපිට දැන් පැහැදිලි මෙතන රසය හටගන්නේ කුමක් නිසාද? සතර මහා භූත රූප එක්ුණාට පස්සේ තමයි එහි ඇති රසයත් ඒ සමගම පහළ වෙන්නේ. එහෙනම් මේ රස රූපය තනියම පහළ වෙන්නේ නැහැ. රස රූපය තනියම පහළ වෙන්නේ නැහැ. උපාදාය රූපයක් නිසා මහා භූත රූප එක්කමයි මේ රස රූපය පහළ වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපිට රසාරම්මණය ගැන කරුණු කාරණා ටික දැනගන්න තියෙන්නේ. එහෙමනම් හැම කෙනෙකුටම පැහැදිලි වෙනවා ඇති රසාරම්මණය කියන්නේ කුමක්ද කියන එක. දැන් පින්නතුනි අපි කලින් පාඩම් වල විස්තර ඇතුව කතා කරපු නිසා විශේෂයෙන්ම රූපාරම්මණය පිළිබඳව අපි දීර්ඝව කතා කළා. ඒ මෙහි ස්වභාවය කොහොමද වෙන්නේ කියලා. ඒ නිසා මෙහිදී එච්චර දීර්ඝ විස්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි එතනදී අවශ්‍ය කරුණු කාරණා පිළිබඳව පුළුල් ලෙස දැනුමක් ඇති කරගත්තු නිසා. ඊළඟට තියෙන්නේ පොට්ටබ්බාරම්මණය. පොට්ටබ්බාරම්මණය. මොනද පොට්ටබ්බාරම්මණය කියනකොට පොට්ටබ්බාරම්මණය ගැන හඳුනා ගන්නකොට එතනදී අර දැන් කලින් අපි රසාරම්මණය ගන්ධාරම්මණය ආදිය කියනකොට එතනදී විස්තර වුණා සතර මහා භූත රූපෙක් වුණාට පස්සේ මෙන්න මේ කියන උපාදාය රූපය හැදුනා කියලා. මේ උපාදාය රූපය පහළ වුණා කියලා. දැන් පොට්ටබ්බාරම්මණයට යනකොට පුංචි වෙනසක් එතනදී තියෙනවා. අපි ඒක හඳුනා ගනිමු. මේ පිළිබඳව කලින් පාඩම්වල පින්වත් පිරිස දැනගෙන තිබෙනවා. අලුතෙන් විශේෂයෙන් දැනගන්නව නෙමෙයි. නමුත් අපි මෙතනදිත් මේ ගැන කතා කළොත් තවත් අර දැනගත්තු දෙයට ලොකු උපකාරයක් වෙයි. තවත් මේක මතක තියාගන්න. මෙතනදි වෙන්නේ මෙහෙමයි. කාය ප්‍රසාදයට එක්ක ස්පර්ශ වීමෙන් කාය විඥානය උපදවන්නට
යම් රූප සමූහයක් උපකාර වෙනවද ඒකට කියනවා පොට්ටබ්බාරම්මණය කියලා. පොට්ටබ්බාරම්මණය කියලා. ඔන්න නැවතත් අපි ඒක විස්තර කරගනිමු. කාය ප්‍රසාදයත් එක්ක ස්පර්ශ වීමෙන් කාය විඥාණය ඉපදවීමට යම් රූප සමූහයක් උපකාර වෙනවද ඒකට කියනවා මොකක් කියලාද? පොට්ටබ්බාරම්මණය කියලා. පොට්ටබ්බාරම්මණය කියලා. මෙතනදි විශේෂත් කාරණයක් අපිට දැනගන්න තියෙනවා. දැන් කලින් කතා කරපු සතර මහා භූත රූප ගැන අපි කතා කළා. ඔය කියන සතර මහා භූත රූපයන් අතරින් ආපෝ ධාතුව ඇතෑරලා ආපෝ ධාතුව හැර පඨවි තේජෝ වායෝ කියන භූතත්‍රයට කියනවා පොට්ටබ්බය කියලා. පොට්ටබ්බය කියලා. එහෙනම් මෙතනදී මොකද්ද අයින් කරලා තියෙන්නේ? ආපෝ ධාතුව ඇතෑරලා පඨවි තේජෝ වායෝ කියන භූතත්‍රයට තමයි පොට්ටබ්බය කියලා කියන්නේ. එතකොට ඇයි මේ ආපෝ ධාතුව අයින් වුනේ කියලා අපිට ඔන්න දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ආපෝ ධාතුව කියලා කියන්නේ එයත් එක්ක එකතු වුණු සහජාත රූපයන් එකට බැඳීම. එහෙම නැත්නම් විසිර යන්න නොදී වළක්වා ගැනීම තමයි එයාගේ කාර්ය විදියට තියෙන්නේ. එතකොට ආපෝ ධාතුවෙන් කරන්නේ එයත් එක්ක උපදින අනිත් සහජාත රූපයන් එකට බැඳලා තියා ගන්නවා. විසිරලා යන්න දෙන්නේ නැහැ. ඒව විසිරලා යන්න නොදී වළක්වලා තියා ගන්නවා. අන්න ඒක තමයි මේ ආපෝ ධාතුවේ කාර්ය විදියට තියෙන්නේ. ඒ නිසා ඒ ආපෝ ධාතුව ස්පර්ශ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ස්පර්ශ කරන්නට බෑ. එතකොට ස්පර්ශ වෙන්නේ කොහොමද? එහෙනම් යම් කිසි දෙයක් අපි ගත්තොත් යම් කිසි දෙයක් ශරීරයත් එක්ක ස්පර්ශ වුණාට පස්සේ ඔන්න තද ගතියක් දැනෙනවා. ශරීරයත් එක්ක ස්පර්ශ වුණාට පස්සේ තද ගතියක් දැනෙනවා. අන්න ඒක පඨවි ධාතුවගේ ස්පර්ශ වීම. පඨවි ධාතුවගේ ස්පර්ශ වීම තමයි ඔන්න යම් කිසි දෙයක් ශරීරයත් එක්ක ස්පර්ශ වුණාට පස්සේ තද ගතියක් දැනෙනවා නම් ඒකට කියනවා පඨවි ධාතුවගේ ස්පර්ශ වීම කියලා. ඊළඟට අපි කියමු උණුසුම් බවක් දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිසිල් බවක් දැනෙන්න පුළුවන්. අන්න එහෙම දැනෙනව නම් ඒක තේජෝ ධාතුව ස්පර්ශ වීම නිසා වෙන දෙයක්. තේජෝ ධාතුව ස්පර්ශ වීම නිසා වෙන දෙයක්. ඊළඟට අපිට දැන් හුළඟක් හමනමනේ. හුළඟ හමනකොට ඔන්න ශරීරයට දැනෙනවා. ශරීරයට තදින් වදිනව දැනෙනවා. එතකොට ඒ තදින් ස්පර්ශ වීමක් වගේ ස්පර්ශ වීමෙන් දැනෙනව නම් ඒක පඨවි ධාතුව නිසා තමයි පඨවි ධාතුවගේ ස්පර්ශ වීම. එතකොට එතනේ හුළඟේ තියෙන සිසිල් බව වෙන්න පුළුවන්, උණුසුම් බව වෙන්න පුළුවන්. එහෙම දැනෙනව නම් ඒ සුළඟේ තියෙන තේජෝ ධාතුවගේ ස්පර්ශය තමයි අපිට ඒ වෙලාවේදී දැනෙන්නේ. එහෙනම් ඔන්න අපිට පැහැදිලි මෙතන මේ සිද්ධිය කුමක්ද කියන එක. මේ කාරණාව වෙන්නේ කොහොමද කියන එක. එතකොට අපි කියමු එකවර දැනෙනවා නම් මෙන්න මේ ධාතුන්ගේ දැන් එකවර දැනෙන්නේ පින්නතුනි මෙන්න මේ ධාතුන්ගේ එකක් විතරයි එක වෙලාවකට දැනෙන්නේ. එක වෙලාවට මේ හතරම දැනෙනව නෙමෙයි. එක වෙලාවට නිතරම දැනෙන්නේ එකක්. එතකොට එහෙම වෙන්නේ කොහොමද? බලවත් ධාතුන්ගේ ස්පර්ශය ප්‍රකටව දැනෙනකොට අර අනිත් ධාතුන්ගේ අර ස්පර්ශය ඒව දැනෙන්නේ නැහැ ඒ වෙලාවේදී. එතකොට මෙතනදී දැනෙන්නේ සතර මහා ධාතුන් සතර මහා භූත රූපයන්ගේ එකක් තමයි නිතරම ප්‍රකටව දැනෙන්නේ. ඒ දැනෙන්නේ මොකද්ද? ඒ මොහොතේදී බලවත්ව තියෙන එක තමයි දැනෙන්නේ. එහෙම බලවත්ව දැනෙනකොට අර අනිත් ඒවා අනිත් ස්පර්ශයන් එහෙම අපිට ප්‍රකටව දැනෙන්නේ නැහැ. තදින්ම දැනෙන එකේ තමයි ස්පර්ශය අපිට දැනෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට මෙන්න මේ කාරණය පිළිබඳව දැනගන්න තියෙන්නේ. දැන් පොට්ටබ්බාරම්මනේ කාය ප්‍රසාද වස්තුවත් එක්ක ගැටුණට පස්සේ ඒ පිළිබඳව දැනීමක් ඒකට කියනවා දැනීමක් ඇති වෙනවා.
ඒකට කියනවා මොකක්ද අපි වචනය කාය විඤ්ඤාණය කියලා. කාය විඤ්ඤාණය කියලා. පොට්ටබ්බාරම්මණය කායප්‍රසාදයත් එක්ක කායප්‍රසාද වස්තුවත් එක්ක ගැටුණට පස්සේ ඒ පිළිබඳව යම් දැනීමක් ඇති වෙනවා. අන්නේ දැනීම කියලා කියන්නේ කාය විඤ්ඤාණය හට ගන්නවා කියන එක. කාය විඤ්ඤාණය හට ගන්නවා. ඔතනදිත් එතකොට සුඛ සහගත වෙන්නත් පුළුවන්, දුක්ඛ සහගත වෙන්නත් පුළුවන්. අපි ඒක දන්නවා. අහේතුක සිත් ගොඩේ ඉගෙන ගන්නකොට අපි එතනදී දැනගත්තා කාය විඤ්ඤාණය, කයේ ස්වභාවය දුක්ඛ සහගත සහ සුඛ සහගත ස්වභාවයක් තිබුණා කියලා. අනිෂ්ට අපි අකමැති ස්පර්ශයක් හමු වුණාට පස්සේ වෙන්නේ මොකද්ද? අකුසල විපාක දුක්ඛ සහගත කාය විඤ්ඤාණය උපදිනවා. ඒ වගේම තමයි ඉෂ්ට ස්පර්ශයක් හමු වුණාට පස්සේ කුසල විපාක සුඛ සහගත කාය විඤ්ඤාණයක් උපදිනවා. එහෙනම් අනිෂ්ට අරමුණක් එහෙම නැත්නම් නොකමැති අරමුණක් ස්පර්ශ වුණාට පස්සේ අකුසල විපාක දුක්ඛ සහගත කාය විඤ්ඤාණය උපදිනවා. ඉෂ්ට එහෙම නැත්නම් කැමැති ස්පර්ශයක් හමු වුණාට පස්සේ කුසල විපාක සුඛ සහගත කාය විඤ්ඤාණය හට ගන්නවා. මෙන්න මේ විදිහට සුඛ දුක්ඛ වශයෙන් කාය විඤ්ඤාණයන් හටගන්නේ අර පොට්ටබ්බාරම්මණයේ ඇති තද බව හේතු කරගෙනමයි. තද බව හේතු කරගෙනමයි. එතකොට එහි ඊටා තදින් වදින ස්වභාවයක් තිබෙනවා නම් එතනදී දුක්ඛ සහගත කාය විඤ්ඤාණයක් ඇති වෙනවා. අපි එතකොට ඒකට කියනවා අනිෂ්ට අකමැති අරමුණක් කියලා. ඊළඟට ඊටා සියුම් කැමැති ඉෂ්ට ස්පර්ශයක් දැනුණාට පස්සේ එතන සුඛ සහගත කාය විඤ්ඤාණයක් ඇති වෙනවා. ඒ වගේම තමයි පින්නතුනි මෙතන තව දැනගත යුතු කාරණාවක් තියෙනවා. චක්කු සෝත ගාන ජීවහා කියන මෙන්න මේ විඤ්ඤාණයන් වලට හමුවන රූප ශබ්ද ගන්ධ රස කියන මෙන්න මේ ආරම්මන ඊතා සියුම් ලෙසින් ස්පර්ශ වන නිසා ඒකටත් ඇති වෙනව වේදනාවක්. අපි ඒක දන්නවා. එතකොට ඒ වේදනාව කොහොමද ඊතා සියුම් නිසා අපි හඳුන්වන්නේ ඒ වේදනාව උපේක්ඛා සහගතයි කියලා. උපේක්ඛා සහගතයි කියලා ඔන්න දැනගන්නට ඕනේ. මොකක්ද එහෙනම් වෙන්නේ මෙතනදී? චක්කුසෝත ගාන ජීවහා කියන මෙන්න මේ විඤ්ඤාණයන්ට හමුවන රූප ශබ්ද ගන්ධ රස කියන ආරම්මන ඊතා සියුම් නිසා ඒ ඊතා සියුම් ලෙසින් ස්පර්ශ වන නිසා ඒකේ වේදනාව උපේක්ඛා සහගත බවයි කියලා තේරුම් ගන්නට ඕනේ. ඊතා සියුම් නිසා. ඔන්න ඔය විදියට තමයි පින්නතුනි මෙන්න මේ කියන පොට්ටබ්බාරම්මණය පිළිබඳවත් අපිට දැනගන්නට තියෙන්නේ. එහෙමනම් පින්නතුනි අද දැනගත්තා රසාරම්මණයත් පොට්ටබ්බාරම්මණයත් කියන්නේ කුමක්ද කියන එක. එතකොට අපි අර සුපුරුදු පරිදිම එහෙනම් දැන් දැනගන්නට ඕනේ යම් රසයක් දැනෙනව නම් මේ රසය දැනුනේ මෙන්න මේ විදියටයි කියලා දැන් අපිට හිතන්න බැරිද? ඔන්න ඔය විදියට අපි හිතන්න පුරුදු වෙන්නට ඕනේ. කොහොමද මේ රසය දැනුනේ? මෙන්න මේ විදියට සතර මහා භූත රූපයන් එකතු වුණාට පස්සේ එහි ඇති රසයත් ඒ සමගම පහළ වෙනවා කියලා. එතකොට මට මේ දැනෙන්නේ මේ විදියට රූප කලාප විශාල ප්‍රමාණයක් එකතු වුණාට පස්සේ එහි රස මිශ්‍රණය තමයි මට දැනෙන්නේ කියලා. එතකොට අපි මොකද්ද ඒකට එහි තියෙන ආපෝ ගතිය තෙත් ගතිය වැඩි නිසා එතකොට එහි රස මිශ්‍රණයේ ස්වභාවය වෙනස් වීම නිසා විවිධ රස මට දැනෙන්න පටන් ගන්නවා. එතකොට අපි අඹ ගෙඩියක් ගත්තත් අඹවලත් වෙන වෙන රස අපි කියනවනේ නම් දීලා තියෙනවා සම්මුති ලෝකයේ තුල මෙන්න මේ රසයි මේ අඹ ගෙඩිය කියලා දීලා තියෙනවා. ඊළඟට අපිට තිත්ත රස දැනෙනවා, ඇඹුල් රස දැනෙනවා, පැණි රස දැනෙනවා. විවිධ රස අපි වෙන් කරගෙන තිබෙනවා. අන්න එතකොට එතනදී මොකද මේ වෙලා තිබෙන්නේ? අන්නර රස රූපයන්ගේ මිශ්‍රණය ඇති වූ සැටියට තමයි ඒ ස්වභාවය අනුව තමයි එතනදී රසය විවිධාකාර වෙන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන මෙතන කුමක්ද පින්නතුනි? සෑම ද්‍රව්‍යකම සෑම දෙයකම යම් රසයක් තියෙනවා. නමුත් ඒ රසය
ඊතා දුර්වල මට්ටමක තිබුණොත් ඒ ද්‍රව්‍ය අපිට රසය ප්‍රකට වෙන්නේ නෑ දිවට. නමුත් ප්‍රකට බවින් තිබුණොත් ඒ රසය අන දිවට ඒ ජීවහා ප්‍රසාදයත් එක්ක ස්පර්ශ වීමේදී රසය ප්‍රකට වෙන්නට පටන් ගන්නවා රස රූප බලවත්ව යෙදුණු අවස්ථාවල. එතකොට ඒක බලවත්ව දැනෙන්න නම් ආරම්මණය වැද ගැනීමට නම් මේ ආපෝ ධාතුගේ උපකාරය ලැබෙන්නටම ඕනේ. එතකොට තෙත් ගතිය තියෙනවා නම් එහෙම නැත්නම් අර තෙත් ගතිය වැඩියෙන් තියෙනවා නම් මේ ආපෝ ධාතුව වැඩියෙන් ප්‍රකටව තියෙනවා නම් එතන රසය ඉතා ඉක්මනින් වැටහෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය කාරණය තමයි අපිට මෙතන රසාරම්මණය ගැන අපි දැනගත්තේ මෙතෙක් වෙලා. ඊළඟට පොට්ටබ්බාරම්මණය ගැන කතා කරාමත් එතනදි තිබුණේ ඒ කාරණය ඒ වගේම අදහසක්ම තමයි. ඒ කියන්නේ මේ රසාරම්මණය කියන එක නෙමෙයි. එතනදි තිබුණෙත් අර කාය ප්‍රසාදයත් එක්ක ස්පර්ශ වීමෙන් කාය විඥාණය උපදවන්න යම් රූප සමූහයක් උපකාර වෙනවද? ඒකට අපි කිව්ව මොකක් කියලාද? පොට්ටබ්බාරම්මණයයි කියලා. එතනදි තිබ්බේ ආපෝ ධාතු ඇතෑරලා පඨවි තේජෝ වායෝ කියන භූතත්‍රයට ඒ භූත රූප තුනට තමයි පොට්ටබ්බය කියලා කිව්වේ. ඔන්න එතකොට ඒ වචනේ දැනගත්තා. එතනදී කැමැති ඉෂ්ට වූ අරමුණක් ස්පර්ශ වෙනකොට සුඛ සහගත කාය විඥානයක් උපදිනවා කිව්වා. අකමැති එහෙම නැත්නම් අනිෂ්ට ස්පර්ශයක් දැනුණාට පස්සේ දුක්ඛ සහගත කාය විඥානයක් ඇති වෙනවා කියලා දැනගත්තා. ඊළඟට අපි අනික් කාරණය තමයි දැනගත්තේ අර උපේක්ඛා සහගත ස්වභාවය. චක්කුසෝත ගාන ජීවහා කියන විඥානයන්ට හමුවන රූප ශබ්ද ගන්ධ රස කියන ආරම්මන ඊතා සියුම් ආකාරයෙන් ස්පර්ශ වන නිසා එහි ඇති වෙන වේදනාව උපේක්ඛා සහගත බවයි කියලා දැනගත්තා. ඔන්න දැන් තමන්ගේ ජීවිතයට මෙන්න මේ ටික ගලපා ගන්න උත්සාහවත් වෙන්නට ඕනේ. යම්කිසි රසක් දැනෙනකොට මෙතන තියෙන්නේ මෙන්න මේ ස්වභාවයන්ය කියලා ගලපා ගන්නට ඕනේ. ඒක තමයි මේ ධර්මයත් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ. ධර්මය ගලපා ගන්නවා කියලා කියන්නේ. එතකොට ස්පර්ශයක් දැනෙනකොට එහි ඇති වෙන වේදනාව කුමක්ද කියලා ඔබට ඒ වෙලාවේදී වැටහෙනවා. එතකොට දැනගන්නට ඕනේ මෙන්න මේ වේදනාව කොහොමද උනේ කියලා. යම්කිසි සුළඟක් වදිනවා නම් සුළඟ වදින ස්වභාවය තමයි පඨවි ධාතුවගේ ස්වභාවය. ඊළඟට තමයි සුළඟේ සීතල ස්වභාවය දැනෙනවා, උෂ්ණ ස්වභාවය දැනෙනවා. අන්න එතකොටත් අපිට වෙන් කරලා මේ ධාතුන්ගේ ස්වභාවය හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ විදියට කායිකව ඇතිවෙන ස්වභාවයන් පිළිබඳවත් හොඳට ඔබ හඳුනා ගන්නට දක්ෂ වෙන්නට ඕනේ. තමන්ට මේක හොඳට හඳුනා ගන්න දක්ෂ කමක් ඇති කරගත්ත නම් ඔබට මේ ධර්මයේ තුලින් ඊටාම ඉක්මනින් සැනසෙන්නට පුළුවන්කම ලැබෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කළේ මේ ධර්මයේ ලෝකයට විවෘත කළේ අපේ ජීවිතවලට මේ ධර්මය එකතු කරගෙන අපේ ජීවිත මේ සංසාර දුකින් එතර කරගන්නට මේ ධර්මය උපකාර වේ කියන උපකාරයක් කරගන්නට තියෙන අදහස නිසා. එම නිසා පින්නතුනි මේ දහම් කරුණු කාරණා මේ අහන මේ ශ්‍රවණය කරන මේ දැනගන්න මේ දහම් කාරණා ටික තමන්ගේ ජීවිතයට නිරන්තරයෙන්ම එකතු කරගෙන මේ යථාර්ථය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගන්නට ඕනේ. අපි නිතරම අපි හිතන්නේ මේ සම්මුති ලෝකයේ තුල ඉඳගෙන අපි යම් රසයක් කෙරෙහි ඇලෙන්න පුළුවන්, යම් රසයක් කෙරෙහි ගැටෙන්න පුළුවන්, යම් ස්පර්ශයක් කෙරෙහි ඇලෙන්න පුළුවන්, යම් ස්පර්ශයක් කෙරෙහි ගැටෙන්න පුළුවන්. ඔන්න ඇලෙන කොටත් තේරුම් ගන්නට ඕනේ මෙතන තියෙන යථාර්ථය මෙන්න මේකයි. ගැටෙන කොටත් තේරුම් ගන්නට ඕනේ මෙන්න මෙතන තියෙන යථාර්ථය මේකයි කියලා. ඒ විදියට ඔබ නුවණින් යුතුව මෙන්න මේ කාරණා ටික විමසන්නට හුරු වුණොත් පුරුදු වුණොත් ඔබට තේරෙයි මම මේ මවාගත්තු ලෝකයක් තුල තමයි ඉන්නේ. සැබෑවටම තිබෙන්නේ මෙන්න මේ කියන ධර්මතා ටික විතරයි කියලා එදාට ඔබට වැටහෙන්න පුළුවන්, තේරෙන්න පුළුවන්, දැනගන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි අපි අදට નિયમિત මේ වැඩසටහන මේ අභිධර්ම දේශනාමය වැඩසටහන නිමාවට පත් කරනවා. අද දවසෙත් අපි
ආරම්මන දෙකක් පිළිබඳව රසාරම්මණය හා පොට්ටබ්බාරම්මණය පිළිබඳව දැනගත්තා. එතකොට ඒ පිළිබඳව කරුණු කාරණා හඳුනාගත්ත. ඒක ජීවිතයට එකතු කරගන්න විදියක් දැනගත්තා. එහෙමනම් මේ අද දවස තුලදීත් හැම කෙනෙක්ම සහසම්බන්ධ වෙලා මේ දහම් කාරණා පිළිබඳව ශ්‍රවණය කරගෙන දැනගෙන මේ ජනිත කරගත් උදාාරතර කුසල ධර්මය පින්වත් සියලු දෙනාටම සංසාර දුක්ගිනි ටික නිවා ගන්නටම හේතුවක් වේවා උපනිශ්‍රේ වේවා කියන අදහසින් යුතුව අද දවසට නියමිත මේ සදහම් වැඩසටහන නිමාවට පත් කරමු. අපි හැම කෙනෙක්ම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ත්වං සදාති. හැම දිනාටම තෙරුවන් සරණයි.